සැන්දාවක්. ඔන්න අදත් හරියටම 5:05ට ඔයාලගේ නිවහනට සුන්දර ළමා ලෝකයේ වර්ණවත් ඇන්සා යන පාට සැන්දාවේ වර්ණවත් ළමා විය තුලින් ඔයාලගේ නිවහනට අපි ආවා. ඈත දියඹේ අහස සිඹ ඉකිරි කවඩි අරගෙන තාලෙන් තාලෙට රැලි නගා වෙරළට එන පුංචි පැටව් කැනූ අගල් කිරි සුදු පෙනින් පුරවන වැලි මාලිගා බිමට හලා ඔච්චම් කරන මේ මුහුද ගැනයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් සමුද්‍ර පරිසරයේ වැදගත්කම පිළිබඳ ලෝක ප්‍රජාවට දැනුවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ ජුනි මාස 8 වෙනිදා ජගත් සාගර දිනය නමින් දිනයක් නම් වුණා. ඉතින් මෙවර එනම් 2021 වර්ෂයේ තේමාව වන්නේ ජීවිතය සහ ජීවනෝපාය සාගරයේ යන්නයි. මෙයින් සාගරය හා බැඳුණු වටිනාකම් එහි සම්පත් පිළිඹු වෙනවා. No matter where you are on the planet or how far you are from the sea, your life, our life, is always dependent on the ocean. So in nod of this, the United Nations organization have appointed a day, the 8th of June each year, alongside with a theme to celebrate and moreover to shed awareness for the pressing and important issues regarding the ocean. So in 2021, this year's theme for the World Oceans Day is the ocean, life and livelihood. ඔයාලනේ ඉතින් මං හිතන්නේ ඔයාලා දැනගත්ත අද අපේ වැඩසටහන තුලින් මොනවාද කතා කරන්නේ කියලා. සාගරය. හරිම ලස්සන පරිසරයක්. ඉතින් අපේ වැඩසටහන මේ සාගරයේ අසිරියත් එක්ක ආරම්භ කරමු. තැනක අධික ශීත ජල දහරාද තැනක උණුසුම් වූ ජල දහරාද සංසරණය කරමින් ලොවක් එක්තැන් කරන මහා සාගරයේ පත්ල දැඩි ශීත අඳුරක ගැලී පවතිනවා. එනමුදු ගොඩබිම සමීපයේදී මුහුදු පත්ල හිරුවෙලියේ පහස විඳමින් හරිත ශාකවලට ප්‍රාණය දෙමින් විවිධ වර්ණ වූ ශාක සත්ව ලෝකයට පණ පොවනවා. හිරුකිරණ ඇති ආලෝකය එක්තැන් කර සියලු සතුන්ගේ ශක්ති අවශ්‍යතා වටහා ගනිමින් ශක්ති ගලණයට මුලපුරමින්ද ගොඩබිමින් සහ අහසින් ගලායන හිතකර අහිතකර දෑ දරා ගනිමින්ද හෝ හඬ නන්වමින් නිරන්තර රළ පෙන පිඩු විසිරුවමින් මහසයුර රමණීය දසුන් මවන. සාගරයේ මිනිස් ප්‍රජාව වෙනුවෙන් ඉටු කරන සේවාව අතිමහත්. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට හේතු වන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කොට ඔක්සිජන් නිපදවමින් දේශගුණික සමබරතාව රැකගන්නේ මහසයුර. සාගරයේ ජීවයේ පැවැත්මට අවශ්‍ය ජල චක්‍රයේ ප්‍රමුඛ අංගයක් වන අතර මිනිසාට ආර්ථිකමය වශයෙන් වැදගත් ඛනිජ සම්පත් රැසක ප්‍රධාන ප්‍රභවය ලෙසද ක්‍රියා කරනවා. ලෝක ජනගහනයෙන් බිලියන 28ක් සංචාරක ධීවර හා වෙනත් කර්මාන්තයන්ගෙන් රැකියා අවස්ථා සරි කරගන්නේ මහා සයුර ආශ්‍රිතව. ඇත්තටම මේ සාගරයේ කොතරම්නම් සුන්දරද. මේ නිල්වන් සයුර තුල අපිට කිමි දෙන්න තිබ්බනම් පිහිනන්න තිබ්බනම් කෙතරම් අපූර්වද කියලා ඔයාලට හැඟීමක් ඇවිල්ලා නැද්ද? අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නා මේ සාගරය පිළිබඳ බොහෝ කරුණු දන්න මේ සාගරයේ කිමිදිලා බොහෝ අත්දැකීම් ලබාගත්ත පුද්ගලයෙක්. ඉතින් අපි අඳුනගමු කවුද කියලා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නා සාමාන්‍ය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරී වන සාගර විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අධ්‍යයන අංශ ප්‍රධානී හා රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ලෙස ක්‍රියා කරන ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා. ඉතින් ඔබතුමා ආයිබෝන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන්. මොහොත සාගරය කියන්නේ අපි හිතන් ඉන්නේ මේක රැල්ල පාගලා සතුටු වෙන්න පුළුවන් තැනක් කියලා. නමුත් ඇත්තටම කියනවා නම් රැල්ල පාගලා සතුටු වෙන්න සම්පතක් පමණක් නොවේ. පෘථිවි තලයෙන් 70%ක්ම පමණ වැසී තිබෙන ජෛව විවිධත්වයේ නිවහන ලෙස සැලකෙන මේ සාගරය පෘථිවි ගෝලයේ හදවත බඳුයි. අපිට පෙනෙන මතු පිටින් පෙනෙන සාගරය වගේ නෙමෙයි. ඒක ඇතුලේ හරිම අපූර්වයි. ඉතින් ඔබතුමාගේ අත්දැකීම් අනුව අපිට කියන්න පුළුවන්ද මේ සාගරය කියන්නේ මොකක්ද කියලා?
ඔව් විසුරි සඳමිනියන් නුමාය. බොහොම ස්තුතියි මට එන්නේ කොට මුලින්ම. ඇත්තටම සාගරය කියලා අපි කිව්වට පස්සේ අපිට නිතරම අර රූපරාමුවේ දැක් විදිහට අපි දැක්කේ වෙරළ සහ ඒ වගේම මේ ඈත පෙන සිජිය ඒ වගේ වතුර මට්ටමක් තමයි අපි දැක්කේ. නමුත් ඔතනින් එහාට සාගරය දකින්න කට්ටිය තාමත් අඩුයි. මොකද අපිට පීනන්න බෑ. පීනන්න බෑ කියන්නේ ලංකාවේ ගොඩක් අයට පීනීම අමාරුයි. පීනන්න යන්නේ නැහැ කට්ටිය බයයි. ඉතින් බයනේ නේ? ඔව්. බයයි. නමුත් ඔතනින් අපි වෙනස් වෙලා අපි යම් කිසි දවසක සාගරේ පිහිනලා ගිහිල්ලා මුහුදු පතුල බලන්න ගියොත් එහෙම අයිත් ඉසුරු අයිත් ගොඩට එන්නේ නැහැ. මොකද ඒ තරමට වයි වර්ණයි වර්ණවත්. අපි මේ සාගරය අර මුලින් කිව්වා වගේ මේ පෘථුවියෙන් 71ක් විතර වෙහිලා තියෙන මේ සාගරයෙන්. ඒතර අපි මේ ඉන්න ගොඩබිම 29ක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ පෘථුවියේ තියෙන ජලයෙන් 97ක්ම තියෙන සාගරේ. 97ක්. ඒතර අපි මේ දකින්නේ 3යි. අපි මේ අපේ ගංගා ඇඩවල වල තියෙන 3යි. ඒ 3නුත් 1%කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ද්‍රව ආශ්‍රිතව හිම විදියට. එතකොට මේ අපිට මේ දකින්න අපි මේ ලොකු විශාල ජලාශයත් එක්ක දැක්කත් ওই තියෙන පෘථිවියේ තියෙන ජලයෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් අපි දකින්නේ. අපිට බොන්න පුළුවන් මිරිදිය වශයෙන් තියෙන. ඊට පස්සේ මේ පෘථිවියේ සත්තුන්ගෙන් 95%ක්ම ඉන්න සත්තු සංඛ්‍යාවෙන් ඉන්න වැඩිපුර ඉන්නේ සාගරේ. අපි දකින්නේ 10ක් වගේ තමයි හැමතැනම කොයි ලෝකෙ ගියත් දකින්නේ එච්චර ප්‍රමාණයක්. ඒ වගේම අපි මේ සාගරේ තාම දන්නේ 5%ක්වත් දන්නේ නැහැ අත්‍තරම. 95%ක්ම දන්නේ නැහැ. මොකද මිනිහෙක් වශයෙන් අපි මිනිසා කියන සතෙක් මිනිසා කියන්නේ මිනිසාට සාගරේ යටට යන්න බෑ. අපි දන්නවා මොහොතේ මීටර් 10 15 යනකොට තියෙන පීඩනය වැඩි. ඒතර අපිට පැවැත්වෙන්න බෑ. ඒ නිසා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි දැන් බලනවා හඳ තරණය කරන්න යනවා. නමුත් සාගරය ගැන අපි ළඟ තියෙන සාගරය ගැන තාම පිටචර දන්නේ නැහැ. ඒ වගේම මේ සාගරයෙන් පුතා අපි වෙන් කරනෝනේ. මහද්වීප අතර සාගරය තියෙන ගමන් අපි වෙන් කරනවා. නමුත් සාගරයෙන් අපි සම්බන්ධ කරනෝනේ. කොහොමද සම්බන්ධ කරන්නේ අපි? නාවික කර්මාන්තය හරහා, සංචාරක කර්මාන්තය හරහා, ඊට පස්සේ පරිේෂණ හරහා, ඊට පස්සේ අපි දන්නවා මේ ගොඩක් තියෙනවා අපි දැන් කතා කරනවා මේ සංනිවේදන කේබල්ස් තියෙනවා. ඒව හරහා අපි සම්බන්ධ කරනවා. ඒතර සාගරයෙන් අපි වෙන් කරනවා වගේම සාගරයෙන් අපි සම්බන්ධ කරනවා. ඒ වගේම සාගරයේ අර අපි දකින්න මතු පිට දැක්කට අපි ලස්සනට පේනවා. එතනින් පහළ වෙන කිසිම දෙයක් අපි දන්නේ නැහැ. දැන් ඇතින් පේන්නේ. දැන් මෙහෙදී අපි දැක්කොත් ගොඩබිම ගහක් කැපුවොතින් වැලි හරියදී අපි ගොඩක් කතා වෙනවා. නමුත් ඊට වඩා විනාශයක් අපි සාගරයට කරනවා. අපි කවුරුකත් කතා කරන්නේ මොකද අපි දන්නේ නැති නිසා. ඒ නිසා අපිට සාගරය ගැන තියෙන දැනුම ගොඩක් වෙලාවට අඩුයි. එහෙනම් ගෞතමනි දැන් අපි මෙතෙක් මෙච්චර සාගරය ගැන කතා කරා. අපේ යාළුවෝ බලන ඇති ඇත්තටම ඔබතුමා මොනවාද මේ සාගරයත් එක්ක කරන්නේ? පිහිනනවාද නැත්නම් පරීක්ෂණ කරනවාද කියලා අදහසයි. ඇත්තටම ඔබතුමා මේ සාගරයත් එක්ක මොනවාද කරන්නේ? ඇත්තටම මම කුඩා කාලේ ඉඳලම මගේ ගම තිබුණේ මුහුදත් එක්කම මාතර මිරිස්ස ප්‍රදේශයේ. එතකොට ඔය සාගරයත් එක්ක ගනුදෙනු පටන් ගන්න උතෙන්දී. එතකොට අපි පන්ති යාළුවොත් එක්ක ඉතින් ඉස්කෝලේ කට් කරලා වගේ ඒගොල්ලෝ දන්නේ නැතිනේ. ගිහලා මුහුදනාන්න යන්නේ උතෙන්ට. එතකොට පිහිනන පුරුදුනේ තේ කට්ටියත් එක්ක. මට පිහිනන පුරුදු කරේ මගේ යාළුවෝ. මට වෙනම ස්විමින් ක්ලාස් එහෙම තිබුණේ නැහැ. ඉතින් එහෙම ගිහිල්ලා ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේදී සත්ත්ව විද්‍යා විශේෂ වේදිය හදාරද්දී මම ගොඩක් අර මගේ ඔළුව තිබුණේ ඒත් මුහුද ගැනම තමයි. මාස 3 අපිට පරීක්ෂණ කරලා තියෙනවා. ඒතර ඒකත් මම කරේ දීවර කර්මාන්තය රාශිතුව. ඒතර එතෙන්දී තමයි මම සාගරයට ඇත්තටම අපි ශාස්ත්‍රීය වශයෙන් අත තියන එතෙන්දී. සාගරය ගැන ඇත්තටම පරීක්ෂණ පටන් ගන්න එතෙන්දී. ඊට පස්සේ මම ඊට පස්සේ ආයිම රැකියාව කරන වෛද්‍ය පීඨයක. එතන හිටියත් මට ඇත්තට මම පුද්ගලික වශයෙන් ගත්ත ඊට පස්සේ මට ලැබ් එකක් හරියන්නේ නැහැ. මගේ ලැබ් එක තමයි මූද. එතකොට මම ඒ වෙද්දි තිබුණා රුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අධ්‍යනාංශය නෙමෙයි ඒ වෙද්දි තිබුණේ දීවර පීඨයක් දීවර දෙපාර්තමේන්තුවක්. ඒකේ තිබුණ පුරප්පඩුවර මම ඉල්ලුම් පත්‍රයක් දාලා තමයි අතෙන්ට ගියේ. එතනින් පස්සේ මම දැන් මේ එදා ඉඳලා අද දක්වා මම ඉන්න රුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වශයෙන්. එතකොට එතෙන්දී මගේ ඔක්කොම පරීක්ෂණ කරන්නේ සාගරය ගැන. මගේ ආචාර්ය උපාධිය තියෙන්නේ ලංකාවේ කොරල් පර ගැන. එතකොට එතෙන්දී අපි ලංකාව වටේම යනවා. ඒ වගේම ඉන්දියන් සාගරේ ගොඩක් රටවල අපි ගිහිලා තියෙනවා. ඒ වගේම ලෝකෙ ගොඩක් රටවල කිමිදිම් කටයුතු මොහොතේ ගවේෂණ ඒ වගේ වට යනවා. ඊට පස්සේ මම තෙල් ගවේෂණ නැවුල වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ පරීක්ෂකෙක් විදිහට නැවේ තෙල් ගවේෂණය කරන අතරේ අපි ශිෂ්‍ය පරීක්ෂකයෝ. ඉතින් අපිට අවස්ථාවක් හම්බ. එතකොට නවසීලන්තෙන් ඈත අත්අතින් සාගරයේ තෙල් ගවේෂණය කරන තැන්වල ගිහිල්ලා ඒවත් කළා. එතකොට මේ ලංකාව වටා සහ මේ මොහොතේදී අපි ගොඩබිම උඩ තියෙන ටික කොරල් පර ටික බැලුවට අතෙන් ගිහින් දැක්කේ මුහුදු පතුල. ඒතර සබ්මරින් අපි දැම්මා මුහුදු පතුලේ ගැඹුරත් එක්ක අපි මුහුදු පතුලේ ගැඹුරටම උපකරණ වල මුහුදු පතුලේ තියෙන පස් සාම්පල ගත්තා. ඔය තෙල් තියෙද කියලා බැලුවා. ඔය වගේ
ඒතර ඒ අනුව ඒ ඉන්න අතර තමයි මට මේ වර්තමානයේ මේ තනතුර හම්බුනේ. මේ සාමාන්‍ය අධිකාරී තනතුර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය. ඒතර මෙතෙන්දී අපි සම්පූර්ණ කරන්නේ මේ දැන් කරන වැඩේ තමයි මම විශ්වවිද්‍යාල ගන්න උගන්වන අතරම මෙතෙන්දී අපි කරන්නේ සාගරයේ තියෙන පරිසර ආරක්ෂා කරන එක රජයේ පැත්තෙන් කරන එක තමයි මේ දැන්ට මේ වෙද්දි කරන්නේ. ඕක තමයි මගේ තියෙන මේ සාගරයේ තියෙන ගනුදෙනු ඇහුවතියි. ඇතට කළතුමනි ඇත්තට මං හිතන්නේ ඔබතුමා මේ ලෝකේ තියෙන සාගර බොහෝමයකට වගේ ගිහිල්ලා තියෙනවා. ඇත්තටම අපි දන්නේ මේ සාගරයක ලස්සන කොරල් පාර තියෙනවා, ලස්සන පාට මාළු ඉන්නවා. ඊට වැඩිය දෙයක් මේ සාගර පතුලේ තියෙනවද? ඔව් මම අයිත් සාගර වලට අවදින් අපි දන්න සාගර අපි ප්‍රධාන සාගර පහක් තියෙනවා. ඉන්දියන් සාගරය, අත්ලන්ටික් සාගරය, පැසිෆික් සාගරය, ඒ වගේම ඊට පස්සේ උතුරු සාගරය සහ දකුණු සාගරය කියලා පහක්. ඊට පස්සේ ඕකේ අපි ගත්තොත් විශාලම සාගරය පැසිෆික් සාගරය. සාගරයේ තියෙන ගැඹුරුම තැන මරියානා ආගාධය අපි දන්නවා ඒක තියෙන්නේ පැසිෆික් සාගරයේ. ඒතර අපේ ඉන්දියානු සාගරයේ තියෙන ගැඹුරුම තැන. ඕක තියෙන්නේ අපේ ඉන්දියානු සාගරයේ නැගෙනහිර පැත්තේ. ඉන්දුනීසියා පැත්තේ ඉන්න අපි කියනවා සුන්ඩා ආගාධය කියලා. ඔතන ඔය ගැඹුරුම තැන. එතකොට ඔබතුමා මේ ගැඹුරු තැන් වලට යන්න පුළුවන්. බැරිද? ඇත්තටම යන්න තැන් වලට. ඒත් ඒ වගේ තැන් වලට යන්නෙම නැද්ද කිමිදුම්කරු? ඔව්. පුතා මේ පෙන්වන්නේ දැන් මේ රූපරාමයෙන් පෙන්වන්නේ මේ සාගරයේ ගැඹුර සහ මේ ගොඩබිම තියෙන තත්ත්වයන්. මේ පෙන්වන්නේ මේ රූපරාමවලින් මේ පෙන්වන්නේ තියෙන සාගරයේ පැසිෆික් සාගරයේ ගැඹුර. ප්‍රස්ථාරකේ මේ තියෙන අත්ලන්ටික් සාගරයේ ගැඹුර. මේ තියෙන ඉන්දියන් සාගරයේ මේ තියෙන ආක්ටික් සාගරයේ. මේ තියෙන මරියානා ආගාධයේ ගැඹුර මේ තියෙන්නේ. ඒක මෙහා කොනේ තියෙන්නේ එවරස් කන්දේ උස. මෙහා දුඹුරු පාටින් පෙන්නේ. ඒතර මේ එවරස් කන්දේ උසයි මරියානා ආගාධයේ ගැඹුරයි සංසන්දනය කරලා පස්සේ ඔයගොල්ලෝ පේනවා එවරස් කන්ද උනත් මරියානා ආගාධය තුල ගිල්වන්න පුළුවන්. ඊට වඩා එවරස් කන්ද උස නැහැ මරියානා ආගාධය ගැඹුරු වැඩි. ඊට පස්සේ මේ පෙන්වන්නේ මෙතනින් පෙන්වන්නේ ඔක්කොම දින සාගරයන්ගේ තියෙන මධ්‍යන්නේ ගැඹුර මේ තියෙන්නේ. ඊට පස්සේ මේ කොළ පාටින් පෙන්වන්නේ ඔක්කොම පෘථිවිය තුළ ඔක්කොම කඳු වල මධ්‍යන්නේ උස. ඒතර මේ කඳු කපල මූදර දැම්මත් අපිට සාගරයෙන් කාලක්වත් වහගන්න බෑ. ඒ තරමට සාගරය විශාලයි. මේ පුතාලා දකින්න මේ තෙන්ද බලන්න මේ තියෙන ඉන්දියන් සාගරයේ වතුර තිබ්බේ නැත්තම් පේන හැටි. ඒතර ඉන්දියන් අපි කියන ඉන්දියන් සාගරයේ බේසමක් වගේ. ඔය බේසමට තමයි ඉන්දියාවත් ඇවිල්ලා මේ පැත්තෙන් ඉන්දියාව ඇවිල්ලා මේ ලංකාව පේනනේ කුඩා දූපතක් වගේ තියෙන්නේ. මේ මැද පේන්නේ මධ්‍ය කඳු කරේ. ඒතර මේ තමයි ඇත්ත සාගර පතුල අපි කියන්නේ. ඒතර අපි දන්න මේ අපි මේ කඳු වල තියෙන අපි දන්න පල්ලම් දකින්නෝනේ. හෙල් එහෙම තියෙනවා. එතන ඒකත් එක බලද්දි මේ හෙල මේ තියෙන පල්ලම හරිද? පේනවද ගැඹුර කොච්චර හිතන්න බලන්න කොච්චර ගැඹුරක් තියෙද කියලා. මේ බලන්න මේ හෙලේ ගැඹුර මීටර් 3000ක් හෝ 3500ක්. හිතන්න පුළුවන් නේද? එතකොට අපේ දකුණු පළාතෙන් හෝ කොළඹින් කිලෝමීටර් 4ක් 5ක් හෝ 6ක් 7ක් ඈතට යද්දී එන ගැඹුර මේක කිලෝමීටර් 4ක් විතර යනවා. ඒතර ඉතාමත් ගැඹුරුයි. ඒතකොට අයිත් මම රූපරාමෝට කිව්වෙ පුතා මේ තියෙන්නේ ලංකාව වටේ අපි කියනවා මේ තියෙන අපි මහද්වීපික තටකය. මේ තියෙන්නේ වටේ පොඩි පටියක් වගේ පේනවද? ඒක අපිට මහද්වීප ඔයගොල්ලෝ ඉස්කෝලේ ඉගෙන ගන්නවනේ ඔකනේ. මහද්වීප තටකය මේ තමයි තටකය. දැන් අපේ වෙරළ කලාපයේ මේ ගැඹුර කෙමෙන් අඩු වෙලා ගිහලා එක තැනට තමයි මෙහෙම පල්ලම එන්නේ. ඒ අර පල්ලම තියෙන තැන දක්වා තියෙන සීමාව තමයි අපි කියන්නේ මහද්වීපික තටකය කියලා. ඒතර මහද්වීපික තටකය දක්වා තියෙන ගැඹුර මෙතෙන්දී මීටර් 300ක් විතර වගේ වෙනවා. මෙතනින් පස්සේ තමයි මේ මහා ගැඹුර වල එන්නේ. ඒතර එතනින් පස්සේ තියෙන මහා ආගාධයක් කිලෝමීටර් 3ක් විතර ගැඹුරුයි. ඒතර අපි දැන් මෙතන අපි ගිහිල්ලා බැලුවොත් මෙතන ඉඳලා සඳමිනි මේ ඔයා මුහුදු පතුලට ගිහිල්ලා උඩ බැලුවොත් ලංකාව තියෙන ලොකු ප්‍රපාතයක උඩනේ. අපි මේ කතා කරනවා මේ අපේ මේ දවස්වල වෙන නායය. මෙතනින් නායය ගියොත් කොහොමද වෙන්නේ? නේ? දකුණු පළාතම මුහුද තියෙන පළාතට අපි මේ මුහුද ගැන දන්නේ ඉතාම පොඩ්ඩයි. මුහුද ඉතාම විශාලයි. සාගරය අපි කියන මහා සාගරය කියවට ඒක අපිට ඒ මහා සාගරය කියන ආකාරය එච්චර අපිට දැනෙන්නේ නැහැ. මට මේ ඕනකම තියෙන්නේ මහා සාගරයේ මහාම තමයි. ඒකේ වැරද්දක් නැහැ. ඒතර මහා සාගරයේ පතුලෙන් ඇවිල්ලා තියෙන කඳු මුදුනක තමයි මේ ලංකාව තියෙන්නේ. ඒතර අපි මේකට කියන්නේ මේ ආගාධ. මේ තියෙන ආගාධ. ඒතර ඕ ආගාධ වල පිහිටීම දැන් අපි දන්න මේතර බලද්දී මේ තියෙන තිරිකුණාමලේ. දැන් මෙතන තිරිකුණාමලේ බලන්න ඒ ආගාධේ පටන් ගන්නවා තිරිකුණාමලේ වෙරළින් ළඟින්ම ආගාධේ පටන් ගන්නවා. ඊට පස්සේ මේ මිරිස්ස මේ හරියනේ. මේ දකුණු පළාතේ මිරිස්සෙත් ඒ ආගාධේ ළඟින්ම පටන් ගන්නවා. නේ? පේනවද? ඊට පස්සේ මේ තියෙන්නේ මෙතන තියෙන කල්පිටිය. මේ තියෙන්නේ එහා පැත්තේ. එතනිනුත් වෙරළ කලාපයට ළඟින්ම ආගාධේ පටන් ගන්නවා.
මිරිස්ස තිරිකුණාමලයේ කල්පිටිය කිව්වට පස්සේ මොකද්ද මතක් වෙන්නේ සත්තුත් එක්ක? මුහුදේ ඉන්න ශීරපායිත් එක්ක ඔයගොල්ලෝ. මතකද? තල්මස්සුවේම තල්මස්සුනේ. ඇයි තල්මස්සුව මෙච්චර ළඟින් ඉන්නේ මිරිස්ස තිරිකුණාමලයේ කල්පිටිය? ගැඹුර. ගැඹුර තියෙනවා. ඒ නිසා ඒතර මේ තැන්වල දැන් තිරිකුණාමලයේ වරායේ කට ගාවම මීටර් 800ක් විතර ගැඹුරට. ඒක ඕසරා විශාල සාගරයක් තමයි අපිට තියෙන්නේ. ඒකට අපි හිතන්නේ මේ සාගරේ පුංචි නමුත් එහෙම නැහැ. අපි නොදකින ඈත විශාල මුහුදු පතුල විශාල සාගරයක්. ඒකට අපි මුහුදු අර උඩ දකින්න වගේම පතුලෙත් වැඩ කරනවා. අර මං කිව්වා වගේ මුහුදු පතුලට අපි කිමිදෙනෝනේ. අපි පිහින්න කෙනෙක් පිහිනන සාගරේ මතු පිට පිහිනන්නේ. ඊට පස්සේ ඕනනම් ඊට පස්සේ අපි පිහින්න ගමන් නිකන් පොඩක් කිමිදෙනවා නම් මීටර් 5ක් 6ක් තමයි ගිහින් අපිට එන්න පුළුවන් උස්ම අර ආධාරක උස්ම නැතුව. අර ඒ ආධාරකත් එක්ක අපිට යන්න පුළුවන් මීටර් 30 40 50 වගේ යන්න පුළුවන් එහෙමත්. එතනින් එහාට අපිට මිනිස්සුන්ට යන්න බෑ මොකද මේ පීඩනට අපි ඇඟ තද වෙන. ඒ ප්‍රෙෂර් එකට. ඒ වගේම අපි හුස්මේ තියෙන ප්‍රශ්න වෙලා අපි මැරෙන්න පුළුවන්. ඒතර එතනින් එහා යන්න අපි අනිවාර්යයෙන් යකඩ කවචයක් ඇතුලේ තමයි යන්න ඕනේ. ඒතර අර ප්‍රෙෂර් එක පීඩනේ ඔක්කොම දරාගන්නේ කවචෙන් අපි ඇතුලේ ආයෙත් මේ වගේ තැනක තමයි අපි. ඒත් ලේසිද ඒවත් එක්ක බරත් එක්ක පිහිනන්නේ? නෑ. අර මම කිව්වේ අර අපි සාමාන්‍ය කිමිදෙද්දී අර අපි ඔක්කොම ඔක්සිජන් අපි නෝ එයා සිලින්ඩර්ස් නැත්නම් ටැංකිය දාගෙන ඔය බට ඔක්කොම දාගෙන අපි ඒක දැම්මට පස්සේ අපි දන්නවා මේ පිටේ තියෙන ඔක්සිජන් වායුනේ. ඒතර වායුත් එක්ක වතුරට යන්න බෑ මොකද වායුව නිතරම උත්සාහ තමයි වැඩි. ඒතර අපි යටට යන නිසා අපි තව කිලෝග්‍රෑම් 6ක් 7ක් මේ ඊයම් බෙල්ට් එකක් දාගෙන මෙතනින්. මොකද ඒක අයින් කරගමන් අපි උඩට ගහනවා. මොකද අරකේ තියෙන වායුවනේ තියෙන්නේ. එහෙම කරලත් අපිට යන්න පුළුවන් මීටර් 30ක් වගේ. 40 50. එතනින් එහා අර මං කිව්ව මීටර් 510 යනවා නම් අනිවාර්යෙන් අපි අර යකඩ කවචයක් කියන සබ්මරින් එක මං කිව්වේ. සබ්මරින් ඇතුලේ තමයි අපිට යන්නේ. ඒතර එහෙම තමයි ඒ තැන් වල යනකොට ඒ අධි ආලෝකය නැහැ. උෂ්ණත්වය මඩ අඩුයි. වෙනම ලෝකෙද ඒතර වෙනම ලයිට්ස් දාගෙන ආලෝකය සපයන තමයි දැන් වලට එතන ඊට වෙනමම අලුත්ම ලෝකයක් වෙනවා. ඒ ලෝකේ අර ගොඩවීමට වඩා හාත්පසින්ම වෙනස් ලෝකයක් බවට එතනපත් වෙනවා. ගුරුතුමනි එහෙම කිමිදෙද්දී ඒක මුහුද යට අපිට සම්පත් හම්බ වෙනවද? මුහුදේ ඉන්න සත්තු මං කිව්ව සත්තු සිට මේ ලෝකයේ සත්තුන්ගේ 95ක් ඉන්න මුහුදේනේ. අපේ මුහුදේ ඉන්නව ශීරපයින් ඉන්නවද? පක්ෂීන් ඉන්නවා නේ. ඒක සැලක ඒ කියන්නේ අපි කියන ප්‍රොටෝසුවා වගේ සතුන් මුහුදේ ඉන්නවා. ඇනලිඩා වංශේ පණුවන් ඉන්නවා. මුහුදේ නැත්තේ කවුද? මුහුදේ නෑ පුතේ ගෙම්බෝ. ගෙම්බෝ ඉන්නේ මොන අපි ඉස්කෝලේ දාන ගෙම්බෝ ඉන්නේ මොන වංශයටද ඒ සත්තු අයිති වෙන්නේ? ඇම්ෆිබියාවන් මුහුදේ නෑ. ඒ අරින්න මේ සත්ත්ව ලෝකේ ඉන්න හැම සතෙක්ම මුහුදේ ඉන්නවා. නමුත් මුහුදේ තියෙන කොරල් වගේ සතුන් ගොඩබිම නෑ. ස්පොන්ජියාවන්නේ ගොඩබිම නෑ. ඒතර මුහුදේ තියෙන ජෛව විවිධත්වයට සාපේක්ෂව බලද්දී ගොඩබිම ජෛව විවිධත්වයට සාපේක්ෂව අඩුයි. ඊට පස්සේ මම ආයෙම ගියොත් තව තැනකට මුහුද ගැන කියද්දී මේ පෙන්නලා තියෙන ලෝකේ තියෙන විශාලතම මුහුදු තරංග මේ පහක් ඉන්දියන් සාගරය මේ තියෙන ඉන්දියන් සාගරය මේ තියෙන්නේ ඇට්ලන්ටික් පැසිෆික් සාගරය මේ තියෙන ඇට්ලන්ටික් සාගරය. ඒතර අපි මේවට කියනවා ඕෂන් ජයර්ස් කියලා. මේ තියෙන ලොකු මුහුදු තරංග දියවැල්. එතකොට මේ තියෙන්නේ උතුරු ඇට්ලන්ටික් සාගරයේ තියෙන දියවැලක්. මේ තියෙන රවුමට තියෙන එක දියවැලක්. එතනම දියවැල කියන්නේ මොකක්ද? දියවැලක් කියන්නේ සුරි ඉතා විශාල ජල කඳක් එක පැත්තට ගහගෙන යද්දී අපිට දියවැලක් කියලා. එතකොට අපි දන්නවා මම හිතනවා අපි ඉස්කෝලේ ඉගෙන ගන්නෝ තරංගයක් නේ. තරංගේ ගියාට වේව් ඒ තරංගිත අංශු ඉහළ පහළ ගියාට ඒ තියෙන ද්‍රව්‍ය යන්නේ නැහැ. නේ එහෙමනේ. දියවැලේදී වෙන්නේ වතුර ඔක්කොම එක පැත්තට ගඟක් වගේ ගලනවා. මොකද තුලදී ගඟක් වගේ ගලනවා. ඒතර මේ වගේ විශාල දියවැල් පහක් ලෝකේ තියෙන මේ තියෙන උතුරු පැසිෆික් සාගරයේ දියවැලක් මේ තියෙන්නේ. මේ දකුණු පැසිෆික් සාගරයේ දියවැලක් මේ තියෙන උතුරු ඇට්ලන්ටික් මේ දකුණු ඇට්ලන්ටික් එක මේ තියෙන ඉන්දියන් සාගරය. ඒක සමකයට ඉහළින් තියෙන මේ ප්‍රධාන දියවැල් ගමන් කරන්නේ අර ඔර්ලෝසුවේ කටුවේ කරගෙන පැත්තට. අපි නේ ක්ලොක් වයිස් කියන්නේ. සමකෙන් පහළ තියෙන්නේ ඇන්ටි ක්ලොක් වයිස්. ඒතර ලෝකේ ප්‍රධාන දියවැල් තියෙනවා පහක්. එතකොට ගෞතමනි ඔය මේ දවස්වල ලොකු වැස්සක් අපේ දිවයිනේට ඇති වුණානේ. මේකේ බලපෑමින් දෙය ඇති උනේ. ඔව් මම හිතන්නේ තව ටිකකින් එන්න. වැස්ස නිසා දියවැල් ඇති වෙනවද? දියවැල් නිසා වැස්ස නැති කියන ප්‍රශ්නයක් එනවා නේ. කුකුලයි බිත්තරේ ප්‍රශ්න තමයි. රයිට්. ඔය මම මේ ජයර්ස් කියන මේ විශාල දියවැල් පහ තියෙන්නේ මහද්වීප අතර. නමුත් තව දියවැලක් තියෙනවා මේ යටින් තියෙන මේ යටින් තියෙන මේ තියෙන යට ගමන් කරන මේක. ඕක ගමන් කරන්නේ මේ ඇට්ලන්ටික් සාගර මේ යට තියෙන ඇන්ටාර්ක්ටික් කියන මේ මහද්වීපේ වටේ. ඒක වෙනම දියවැල.
මොකද අර දියවල් පහ ගමන් කරන්නේ මහද්වීප අතර මේක ගමන් කරන්නේ මහද්වීපයක් වටේ. ඒතර අපි ඒක වෙනම දියවල් වර්ගයක්. එතකොට හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද්ද මේ අපි දියවල් නිසාද වර්ෂාව වෙන්නේ කියලා. අපි ඇයි කොහොමද මේ මුහුදට කොහොමද මේ හුළඟින්නේ? අටේ පන්තියේ ප්‍රශ්නයක්. ඔව්. හුළඟින්න නම් කොහේ තල්ලුවක් එන්න ඕනනේ. එහෙම තල්ලුවක් නැත්තම් සුළඟ ගමන් කරන්නේ නැහැ. අපි දන්නවා ගොඩබිමයි මුහුදයි තියෙනවා. දවල්ට සූර්ය රශ්මිය එනවා. දෙකම රත් වෙනවා. ඉක්මනට රත් වෙන්නේ මොකද්ද? ගොඩබිම. ඉක්මනට සිසිල් වෙන්නේ ගොඩබිම. හිමින් රත් වෙන්නේ මුහුද. හිමින් රත් සිසිල් වෙන්නේ මුහුද. හිමින් රත් වෙන්නේ මුහුද. හිමින් සිසිල් වෙන්නේ මුහුද. දවල්ට ගොඩබිම රත් වෙන ගමන් මොකද වෙන්නේ? ඉහළ තියෙන වායුව උෂ්ණත්වය වැඩි වෙලා ඝනත්වය වැඩි වෙලා ඉහළට යනවා. ඒතර මෙතන තියෙන ගොඩේම තියෙන වායුව ඉහළ යද්දී මේ රික්තකය පුරවන්න මුහුදෙන් එන්න පටන් ගන්නවා සූලං. ඒතර මේ සූලං ඇති කරන්නේ කවුද? අර සූර්ය රශ්මියෙන් එන ජලයේ සහ ගොඩේම තියෙන උෂ්ණත්ව වෙනස තමයි මේ සූලං ඇති කරන්නේ. ඒතර මේ සූලං ගොඩේම මුහුද හරහා ගොඩේම හරහා මැදි ගස් එළ වෙනවනේ. සූලං මුහුද හරහා මැදි මොකද වෙන්නේ? සූලං තියෙන ශක්තිය යනවා මුහුද කියලා ඕ ශක්තිය එකතු වෙලා තියෙන රැළ වශයෙන් මුහුදට එනවා. ගොඩබිමට එනවා. වැරළට එනවා. ඒතර රැළිය ඇති කරන්නේත් ඒක දෙවෙනි මේක. ඒකට මුහුදේ තියෙන රැළිය ඇති කරන ප්‍රධාන ප්‍රභවය කවුද එතකොට? සූර්යය. එයා අනුව කරන අර උෂ්ණත්ව වෙනස තමයි මේ දෙකටම හේතු වෙන්නේ. ඊට පස්සේ ඕ අතර තමයි අපි කියන්නේ සුළං ඇති වෙන්නේ. මේ වර්ෂා. ඒතර අපි දන්නවා ලංකාවට තියෙන ප්‍රධාන මෝසම් සුළං දෙකක් තියෙනවා. මොකද මෝසම් සුළං දෙකක්. ඊට දිගයි ඊසාන දිගයි. එතන මේ මෝසම් සුළං දෙකම පාලනය කරන්නේ මේ මුහුදේ තියෙන තරංග සහ අපේ පෘථුවියේ සමග අංශක 5ක් ලංකාව පිහිටීම තමයි මේ සම්පූර්ණ මෝසම් පාලනය කරන්නේ. එහෙනම් ලංකාවේ තියෙන මෝසම් පාලනය කරන්නේ සුළං මේ වර්ෂාව පාලනය කරන්නේ මුහුද මගින්. මුහුදේ මොනවාරි වුණොත් මොකද වෙන්නේ? මෝසම් සුළං වෙනස් වෙනවා. මෝසම් සුළං වෙනස් වෙනවා කියන්නේ මොකද අපිට අවසාන වශයෙන්? කෘෂි කර්මාන්තේ ජල රෝපණය අපේ සම්පූර්ණ ජීවන රටාවම පුදා වෙනස් වෙනවා. එහෙනම් අපි ජීවත් වෙන්නත් අපිට මුහුද අවශ්‍ය වෙනවා. මොකද අපේ ජීවිකා ගොඩක් යැපෙන්නේ මුහුද මත. එතකොට ගුරුතුමනි දැන් සාගරයේ පතුලේ ඔබතුමා මම හිතන්නේ කිමිදිලා තියෙනවා බොහෝ වතාවක්. ඒ අතරේ ඔබතුමාට අමතක නොවන සිදුවීමක් සිදු වෙලා නැද්ද? මම හිතන්නේ අමාරු කාර්යයක් නෙමෙයි. අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. අපි දඩබ්බරකමට කරපුවා. අපිට එකක් බෙදා හදාගන්න පුළුවන්. ඔව් එකක් තමයි මම වෙන දෙයක් ඒක නම් උනේ මේ අපි පරීක්ෂණ කරන්න ගිහපු වෙලාවක අපි ගියා අපි සමහර කොරල් පර ප්‍රතිස්ථාපනය කරන කොරල් රෙස්ටොරේෂන් කියලා අපි කියන්නේ මැරිච්ච කොරල් පර හදනවා. ඉතින් ඕ කොරල් පර හදන්න ගිහපු වෙලාවක අපි මොහොතට ගිය වෙලේ අපිට ඕනකම තිබ්බ පණ පිටින් තියෙන කොරල් කැබලි අහිඳ ගන්න. ඉතින් අපි කීමිදිලා තමයි අහිඳේ. ඉතින් එදා පොඩක් වතුර එච්චරම පාරදූෂණය සමන්දසර වතුර ඇත්ත ලස්සන ඈත උනත් දී යටින් පේනවා. එදා එච්චර පෙවුන්නේ නැහැ වතුරේ මඩ ගතිය වැඩි. මට පෙවුනේ අඩියක් දෙකක් වගේ ඈත තමයි පේන්නේ. එතනින් හරිය පේන්නේ නැති. මම ගල් දෙකක් අස්සට ගිහිල්ලා උතන යට තිබුණ ගල් දෙකක් අස්සේ තිබුණ කොරල් කැලක් තිබුණා. මම හිතුවේ නෑ මම කෙලින්ම අත දැම්මා. අර දිය යටින් ආඳෝ දන්න අහගෙන මොරේ ඊල්ස් කියලා කියන්නේ ඇවිල්ලා මෙතනින් මෙහෙම අල්ල ගත්තා. මේ තාම පාරවල් තියෙනවා අතේ. මම ඇදලා ගත්තා ඉතින්. මොකද එතන මම දෙසරක් හිතුවේ නෑ. අපි දන්නවා සමහරකට අපි දන්නවා සමහරක් මාළු වර්ග ඉන්නේ මේ කොරල් පරි යට පැත්තේ තමයි ඇලිලි ඉන්නේ. හරිද? මේ ෆයර් ෆිෂ් කියලා එහෙම කියන්නේ. ඒ වගේ. එතකොට අපි දන්නේ නැතුව මේ අල්ලන්න ගියොත් එහෙම අපේ අත්වල කටු වෙන්න පුළුවන්. දැන් ගොඩක් අපි දන්න ඉකිරි වගේ කට්ටියනේ. ඉකිරි කියන ගොඩක් කටු තියෙනවා. ඉතින් ඒ ඉකිරි ළඟට ඉකිරි දැක්කොත් අපි දුරස් වෙලා නිතරම ඉන්නේ. අපි මොකද මොහොතේ ඉන්නකොට අපි නිතරම ඉන්නේ වතුර මාධ්‍යයක. එතන මොහොතේ රැලක් අවදින් අර වතුර මාධ්‍යයක අපි තල්ලු වෙලා යනවා. අපි නොදැනුවත්ව ගිහලා අර හැප්පෙන්න පුළුවන්. ඔය වගේ තවත් ගොඩක් ලොකු කරා තියෙනවා. දැන් මෙතෙන්ටදී අපි කෙටි කතාවක් කිව්වා. මන්නේ දැන් මේ අපිට පේනවා කිමිදුම් කරු එක්ක. එතන මේ පිටේ තියෙන ඔක්සිජන් ටැංකියේ තව මොනවාද කිමිදුම් කරු එක්ක වුණාම ගෙන යන්නේ? ඔව් කිමිදුම් කරු එක්ක එන්න නම් ඉස්සෙල්ලා අපිට පොඩ්ඩක් පිහිනන්න පුළුවන් වෙන්න ඕන. පිහිනන්නනේ. එතකොට මේ තියෙන්නේ අපි කිමිදුම් කරන්න පුළුවන් ප්‍රමාණයේ ගැඹුරක් තියෙන හොඳ ලස්සන මොහොතක් ඕපිනේ. ඔය තියෙන කිමිදුම් කරු එක්ක ඉන්නවා. ඔය පිටේ තියෙන ඔක්සිජන් නෙමෙයි. ඔය ටැංකියේ තියෙන මේ වාතය. අපි දන්නවා 100ක් ඔක්සිජන් අපිට විසයි දන්නවනේද? 100ක් ඔක්සිජන් අපි උෂ්ම ගත්තම ඒක විසයි. ඒ නිසා ඔය තියෙන්නේ වාතය.
එතන මේ වාතය තමයි පොම්ප කරලා පීඩනය වැඩි කරලා අපි පිටේ තියාගෙන මොකද මුද යටදී අපිට හුස්ම අවශ්‍ය නිසා. එතකොට අපි ඕකත් අර දෙන්නේ ඕක දාගෙන ඊට පස්සේ අපිට තව තියෙන ඔය ෆින් දෙක කියන වරල් දෙක තියෙන වේගෙන් පීනන්න අවශ්‍ය නිසා අර මං කිව්ව බරක් බැඳගෙන යන කිලෝ 4-5 ගැඹ ඒ අණුව. ඊපස්සේ අපි සමහරකට අර මුහුදේදී අපි දන්නවා නිතරම ජලයත් එක්ක අර මේ පෙන්නන්නේ අපි කියන ස්පොන්ජියාවෙක් ස්පොන්ජි. හරිද? ඔය ඉතා ප්‍රාථමික සතෙක් ඔය කප් ෂේප් කියන්නේ කෝපාකාර ස්පොන්ජියාවෙක් ඔයගේ සයිස් සාමාන්‍ය ප්‍රමාණය මීටරයක් වගේ ලොකුයි. ඒතර මට ඇතුළට යන්නත් පුළුවන් පිනලා. එන්නත් පුළුවන්. ඒතර එයා කරන්නේ අපි ස්පොන්ජ් කියන මත ඇතුළේ සිදුරු තියෙනවනේ ස්පොන්ජ් එක. ඒතර මෙයාගේ ඇඟ තියෙන්නේ සෛල එකතු වෙලා නිකන් සිදුරු තියෙන ඔක්කොම කියන්නේ ස්පොන්ජ් එකක්. තද කරන්න පුළුවන්. ඒතර මේ වටෙන් එන ජලය මෙහෙම යාගේ ඇඟ ඇතුලෙන් අරගෙන ලොකු තියෙන මොකෙන් උඩට දානවා. ඒතර ජලයේ තියෙන අවලම්බන කෑලි ඔක්කොම අතනින් පෙරලා නම් තමයි ජීවත් වෙන්නේ. මේ ඒ එක සතෙක් ඔය. මොකද ස්පොන්ජියාවට සතාගේ හැඩය වෙනස්. ඔය කප් ෂේප් ස්පොන්ජ් එක අපි දැක්කේ. තේරෙන්නේ දැන් මේ වගේ මාළු ගොඩක් අසින් කිමිදෙනකොට ඒ මාළුව කරදර කරන්නේ එහෙම නැත්නම් මාළුන්ට අපි කරදර. මාළු කරදර කරනවා. මෙහෙම අපි දන්නකොට අපි නිතරම එතෙන්ට යද්දී අපි නිතරම සත්තුන්ට කරදරයක් නොවෙන තමයි අපි යන්නේ. අපි යාගේ වාසස්ථානට අපි යන්න ඕන. යන්නේ එතන ගියරදී අපි යාට කරදරයක් වෙන්න හොඳ නැහැ. ඒත් අපි නිතරම ඒ දුර තියාගන්න සත්තුන්ගේ. සමහරවිට අපිට සත්තු හම්බ වෙනවා තමන්ගේ පැටව වලාගෙන. සත්තු නැත්තම් එයාලගේ ඒ ලිංගික චර්යාවට කරන එතන අපි නිතරම ඒව දැක්කද ගමන් අපි දුරස් සමහර සත්තු ඉන්නවා අපි දන්නවා මේ සතා හරි විසයි. මේ සතා හරි ඒ සතා සහජයෙන්ම අපිට ඇටැක් කරගෙන පහර දෙනවා. සමහර මාළු වර්ග ඉන්නවා අපිට පහර දෙනවා. ඒතර ඒ සතා දැක්කොතින් අපි පුළුවන් තරම් හැකියතාක් දුරට දුරස් වෙලා යන්නේ. ඊට පස්සේ අපි දැන් දන්නවා මේ අපි ඉගෙන ගන්න සහ දැකීමෙන් දන්නවා සමහර සත්තුන්ගේ කියන්නේ චර්යාව අනුව අපි දන්නවා මේ සතා දැන් මේ වෙලාවේ ඉන්නේ ටිකක් තරහ ගිලි. ඒතර අපි මේ වෙලාව ගිහලා ළඟට යන්නේ නැහැ. ඒක එන්නේ අත්දැකීමෙන්. ඒතර ඕක නොදැන මුහුදට ගිහිල්ලා ඇඟිල්ලෙන් ඇනලා සත්තුන්ට කනවද ඔය ඇඟිලි කඩයි. ඔන්න ඔය කට්ටිය. මොකද අපි මුහුදට ගියාට පස්සේ අපි යන්නේ යාළගේ ගෙදරට ගිහිල්ලා කරදර කරන්න හොඳ නැහැ. අපි ගියා නම් අපි පරිශ්‍රණයට ගියා නම් දත්ත ටික අරන් යනවා. නැත්නම් අපි විනෝදාශීලවාදයට ගියා නම් අපි ගිහිල්ලා ඔතන තියෙන දේ බලලා එයාට කරදරයක් නොවි අපි එන්නවා. ඒතර එතනින් එහා ගිහලා අපි එයාට කරදරයක් කරන්න කියන තමයි නිකන් නැති ප්‍රශ්න අපි අදා ගන්න වෙන්නේ. අර මම අර අස්සට ඇඟිලි අත දාලා අත මේ කරගත්තා වගේ තමයි. ඇත්තටම මුහුද පතුල කෙතරම්නම් සුන්දරද? කෙතරම්නම් අත්දැකීම් ගන්න පුළුවන් ස්ථානයක්ද? ඉතින් අපි බලමු අපිටත් ඒ දේ කරන්න පුළුවන්ද කියලා මේ ගුරුතුමාගෙන් අහන්න. Dr. Turney, there's one small fact that kept coming to my head, to my mind while you were talking these wonderful things. That is, now when we talk about the ocean, one of the basic facts that we hear is that the ocean is our life source. Now, it's just a couple of words, just a handful of words, but I feel like it has such a wide range of meaning and facts hidden there. So I've also heard that the ocean provides up to 50% or over oxygen, our oxygen. So apart from these, what are the importance and important benefits that we get from the ocean? Yes, Numaya. So normally we call our ocean as the heart of the planet. Yeah. And not the heart of the planet, our blue heart. So that's a normal, it's a very commonly used word. Why we call the ocean as the blue heart? You know, what's the importance of heart? Heart is, you know, the driving force. That's our life. Heart keep us alive. When we go to our planet, our ocean keep the planet alive. So I already mentioned that with you, Izuri. So it provides all the weather patterns. It controls all the climatic patterns, everything, and even our agriculture, fisheries, everything is governed or controlled by the ocean. But on the other hand, as Numaya mentioned, ocean provides us with about 50 to 80% of oxygen. But in the school we learned that we get oxygen from forests. Yes, true. But majority of the oxygen comes from the ocean. Why? Because ocean covers about 71% of the planet's surface, and from that 71%, the top 100 layers contains plankton, plavanga. These planktons are tiny single-celled plants. What they do? They photosynthesis, and they absorb carbon dioxide and emit oxygen. So we get huge amount of oxygen from the ocean. So therefore, it's our life source, our lifeline. So if ocean stop that, we can't survive oxygen only from the forest. That's not enough for us, for this population, right? At the same time, oxygen absorb
30% of the carbon dioxide we are emitting, right? You know, carbon dioxide on the other hand is a greenhouse gas. What is greenhouse? It's a confined area where when you have more those greenhouse gases, the temperature goes up because those gases absorb temperature, heat and retain it. What are the greenhouses? Water vapor, carbon dioxide, methane, yeah, lots of number of them, nitrogen dioxide, those are we call them as greenhouse gases. So oxygen absorbs that carbon dioxide, and absorb means oxygen, the ocean cools our planet. අපේ පෘථිවිය සිසිල් කරනවා, right? And store them in calcium carbonate in the ocean floor. So therefore it provides a conducive environment for us and the lifeline, right? Therefore we should know that we are depending on the ocean, right? Without the ocean we cannot survive. With us ocean can survive, but without ocean we cannot survive. That's why that's the main reason we call ocean as the blue heart. The real meaning is a deep rooted meaning, right? It's true, we accept that. And on the other hand, when you go to the other, you know, the supports ocean gives us, we take the most of our protein from the ocean sources, right? Most of all of us eat fish, right? So those protein is given by the ocean through fish or crabs or squids or whatever we get it, and it provides energy. How come ocean provides energy? Through wind energy, tide energy, wave energy, and energy from maybe algae we are taking, and we can burn it and we can extract energy. And on the other hand, deeper ocean there are volcanoes, or sometimes we call them as thermal vents. It provides very heated water. From that also we can extract energy. So it's an energy source, right? So for the moment we are depending on solar energy and hydropower or nuclear, but there's a source is there because waves are coming in billions, you know, countless waves. තරම හදවතක් මේ සමුදුර කියන්නේ අපිට මෙඩිසින් ඖෂධ ලබා දෙනවා, අපිට අවශ්‍ය ප්‍රෝටීන ආහාර ලබා දෙනවා. විතරක් නෙමෙයි අපිට මේ හුස්ම ගන්න වාතය ඔක්සිජන් පවා සමුදුරෙන් අපිට ලබා දෙනවා. ඉතින් ගුරුතුමනි අපි දැන් මෙතෙක් වෙලා සාගරය ගැන හැබැයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඒ අසිරිය ගැන දැනගත්තා. මේ දේවල් දකිනකොට අපේ යාළුවෙක්ටත් යන්න හිතුණොත් මේ ශේෂ්ත්‍රය තුලට කොහොමද අපි ඒට මඟ පාදා යන්නේ? මොනවාද අපි ඉගෙන ගන්න ඕනේ දැන් ඉඳන්? සඳවෙනි පිළියන්න පුළුවන්ද? සඳවෙනි. සඳවෙනි මුද්‍රා කියලා තියෙද? මුහුද මතු පිටින් දැකලා තියෙනවා. ඇතුළට කිමිදිලා. බෝට්ටුවක් වගේ ගිහලා නැහැ. ගිහිල්ලා. ඇයි සඳවෙනි ගියේ නැත්තේ? අවස්ථාවක් ලැබිලා නැහැ යන්න. ඔව් සඳවෙනි. ඔන්න තමයි අපේ ප්‍රශ්නේ. අපි දැන් කතා කරා නුමාය කිව්ව අපේ ලංකාවේ පිහිටීමනෝ අපිට වැදගත්. ඒතර උතන තියෙන අපි දැන් ඉගෙන ගන්නේ දොස්තර කෙනෙක් වෙන්නනේ. අපි ඉගෙන ගන්නේ ඊට පස්සේ නැත්තම් කියන්නේ ඉංජිනේරුවෙක් වෙන්න. අපි නොදකින්න රැකී ආරක්ෂා ගොඩාක් තියෙනවා මොහොතේ. අපි නොදකින්න මොහොත ගැඹුරු වගේම අපිට ජීවිකාව සපයා ගන්න පුළුවන් ගොඩාක් තැන් තියෙන මොහොත. මම උතට එන්න. නමුත් අපි මොහොතට යන්නේ නැහැ ගිලේ කියලානේ. නමුත් සඳමින්ට පීනන්න පුළුවන් නම්. ඔයා මොහොතට යන්න බය නැහැනේ. නේ? මම දන්නවා පීනුවත් මොහොතේ වැටුණත් ඔයාලා පීනලා එන්න පුළුවන් නේ. ඔතන මේ තර්ක තියෙන්නේ නේ. සඳමින්ට පීනන්න පුළුවන් නම් ඔයා කොහෙ ගියත් අම්මට තාත්තට බය වෙන්න දෙයක් නැහැ. දන්නව මේ කෙල්ල පීනලා ගොඩේ කියලානේ. දැන් බයයිනේ. බේසමක් ගාවට යවන්නත් බයයි සඳමින්. බේසෙන් වැටේ කියලා. අපි පොඩි කාලේ ඉඳන්ම පුතා අපි නිතරම දැන් යන්නේ පොතටනේ. අපි පරිසරයට ගිහිල්ලා ඔයාලා පා ගන්න රේහා පොඩ්ඩක් ගිහිල්ලා වට බලන්න නේ ගස්සස් රින් ගන්න අපි දැන් අපි මේ වයසේ පුතාලා දුවලා ඉතර යන්නේ නැහැ නිතරම ඔක්කොම බලන්නේ රිමෝට්ලි නේ. මොකද බැලුවා රිමෝට් මොකක් හරි දාලා වීඩියෝ කරගෙන බැලුවා රයිට් මොකද හරි එහෙමනේ නේ. ඒතර අපිට අර තියෙන අත්දැකීම් අඩුයි. ඒ නිසා මොහොතට ගියේ නැහැ. ඒතර මොහොතේ තියෙන රැකී ආරක්ෂා ප්‍රමාණය මම නිකන් කිව්වොත් මොහොත ගැන හරිද? දැන් මොහොතේ තියෙන අපි දන්නේ දීවර කර්මාන්තයනේ. දීවර කර්මාන්තය නැත්තම් සංචාරක කර්මාන්තය මොහොත ගන්න පුළුවන්. මොකද එතනින් එහාට ගියලා පස්සේ පර්යේෂණ මොහොතේ තියෙන. තෙල් ගවේෂණ. හරිද? ඊට පස්සේ මුහුදු පතුලේ තියෙන දේවල් මේ තියෙන දේවල් නිස්සාරණය කරලා ඕකෙන් වෙනම ලෝහ හදන එක, භාණ්ඩ හදන එක. ඊට පස්සේ නාවික නැව් කර්මාන්තයේ තියෙන අපි තියෙන ආකිටෙක්චර්. හරිද? ගෘහ නිර්මාණ කරනවා. නැව් කර්මාන්තයේම තියෙන කල්පනාකාරී, නැව් කර්මාන්තයේම තියෙන නීති රීති, නැව් කර්මාන්තයේම තියෙන අපි කියන ඉන්ෂුරන්ස්, ඒ කියන්නේ රක්ෂණ ක්‍රමවේද.
ඒතර ඒවා ඉතින් ඉංජිනේරු විද්‍යාව. ඒතර හැම නවකම ඉන්නෝ වෙනම විද්‍යාඥ වෙනම ඉන්නෝ නවකම ඉන්නෝ වෙනම පරිසරවේදියෙක් ඉන්නවා. නැවිගෙන පරිසරයේ තත්ත්ව බලන්න. ඒතර අපි ඕවා ගැන හිතන්නේ නැහැ නේද නේ? අපි දන්නේ නැහැ හැමකට. මම දැන් තමයි අතන මම මේක නිකන් ඒතර එතනින් ලැබෙන අපි දැන් මෙතන අපි මේ ලංකාවේ රක්ෂාවක් කරලා ගන්නේ රුපියල් පඩියක් ගන්න. අර කෙහෙමිනේ අපි ඩොලර්ස් පඩියක් ගන්න. රටට ඒ පඩිය හරහා අපිට වෙනම සල්ලියක් ගෙන පුළුවන්. රටට ආදායමක් විනිමයනවා. දැන් අපි අම්මලා තාත්තලා සමහර කරලා අපි යවනවා මැද පෙරදිග යවනවා. එතන පඩිය අඩුයි. නමුත් මේකෙදි අපේ දූල පුතාලා මෙතනින් එහාට ගිහිල්ලා මේ නාවික ක්ෂේත්‍රයේ තියෙන රැකියාව ගැන පුහුණු වෙලා ගියොත් අපිට වෙනමම රටට විදේශ විනිමය කරන්න පුළුවන් වෙනමම මේ රට සුඛිත මුද කරන්න පුළුවන් ඒ ක්ෂේත්‍රය හරහා. ඒතර ඔන්නෝතෙන් තැනට අපි තාම එළඹිලා නැහැ. පොඩි කාලේ ඉඳන් අපි හිතන්නේ දොස්තරෙක් වෙනවා, හොඳයි වෛද්‍යවරයෙක් වෙනවා, මේ ඉංජිනේරුවෙක් වෙනවා. ඒ දෙයනේ. ගුරුවරයෙක් වෙනවනේ. නමුත් ඔතනින් එහාට අපි නිල් හදවතක් ගැන කතා කරා. නිල් ආර්ථිකය ගැන අපි තාම කතා කරන්න ගත්තේ නැහැ. ඇයි නිල් ආර්ථිකය කියන්නේ? මුහුද ආශ්‍රිතව තියෙන ආර්ථිකයක්. අපි කතා කරන්නේ කොළ ආර්ථිකයක්. කොළ ආර්ථිකයක් කියන්නේ මොකක්ද? ගොඩබිම ආශ්‍රිතය. නමුත් නිල් ආර්ථිකයක් කියන තව ගොඩාක් තියෙන මුහුදෙන් දැන් මාලදිවයින් ගොඩක් රටවල් මුහුදෙන් තමයි අපි කියන බොන වතුර ගන්න. එතකොට ගුරුතුමනි අපි දැන් මෙතනට එන්න නම් අපි උසස් පෙළ විභාගෙදී හැම මොනවාද හදාරන්න ඕනේ? ජීව විද්‍යාවද? උසස් පෙළදී අපිට ජීව විද්‍යාව හදාරලා මේ පැත්තට කියලා ආරක්ෂාවන්න පුළුවන්. උසස් පෙළදී ගණිතය හදාරලාත් එන්න පුළුවන්. උසස් පෙළදී එතන ඉංජිනේරුවෙක් විදිහට මුහුදට එන්න පුළුවන්. හරිද? උසස් පෙළදී කොමර්ස් කරලත් ඒ පැත්තෙන් එන්න පුළුවන්. මොකද කල්පනාකරණය කියන විෂය කල්පනාකරණයක් තියෙනවා. දැන් අර මේ දවස්වල අපි දන්නවා නැවක් ප්‍රශ්න තියෙනවා. එක්ස්ප්‍රස් ප්‍රෝල් නැහැ. දැන් ඕකේ කන්ටේනර් ටික අඩු කරන ක්‍රමයක් පරිගණකගත කරලා තියෙනවා. ඒක ඊළඟ වරාය බාන කන්ටේනර් එක යටම තියන්න බෑ. ඒක ඔක්කොම අස්කල් මේක ගන්න ඕනේ. ඒක ඕව වෙනම පරිගණක ශාස්ත්‍රයේ නායක පැත්තට තියෙනවා. ඇත්තටම අක්කා කිව්වා වගේම මේ වීඩියෝ පට නැරඹුවාම අපිට ආස හිතෙනවා මේ වගේ තැන් වලට යන්න. කාන්තාවන්ට බැරිද මේ වගේ කිමිදුම් කටයුතු වල සාගර පිළිබඳ අපිට ඒ ශාස්ත්‍රය නියැලෙන්න? ඔව් සඳහන් දැන් මම හිටියා කෙන්යාවේ. කෙන්යාවේ පරිශන කරනකොට අපි කියනවා කෙන්යාව මට එතන මුස්ලිම් බහුතරයක් මුස්ලිම්. නමුත් ඒ දූලා ඇවිල්ලා අපිත් එක්ක අපෙන් ඉගෙන ගන්නවා. යාර අර මොකද ස්නෝකල් කරනවා. අපිට මෙතන ආගම ජාතිය කිසි ප්‍රශ්නයක් නැහැ. ගැහැණු පිරිමි බවත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනකම තියෙන කැපවෙයි. ඕනකම තිබ්බොතින් අපි යන්න පුළුවන්. ඒ නිසා අර කොණ්ඩේ අර කියන කොණ්ඩේ සුළු දෙයක් තියෙනවා. දැන් හරි කොණ්ඩේ සුළු දෙයක් තිබ්බොතින් යන්න එපා. මොකද එන්නේ ජලයෙන් නැගුණේ කියලා කියනවා වගේ. ඔය හිතන් දෙන්නේ අපිට තියෙන්නේ පොඩ්ඩක් පීනන්න පුරුදු වෙන්න. මුහුද ගැන කතා කරන්න පුරුදු වෙන්න. ඒකට මොකද මුහුදේ තියෙන අනිත් පැත්තේ තමයි මේ ගොඩබිම තියෙන රස්සාව වලට තරංගෙ වැඩි. අපි දැන් මොන රස් ටීචින් අපි ගුරු වෘත්තිය දැම්මත් 5000ක් විතර ඔකට ලියනවා. වේකන්සිස් තියෙන 20යි 30යි. තරංගෙ වැඩි. මුහුදේ රැකිරක්ෂා තියෙනවා. ඒ රැකිරක්ෂා වලට එන්නේ පිටරට කට්ටිය. ඕන තරම් අපිට තියෙන ශේෂ්ත්‍රය හදාගන්න. ඒකට අපිට පරීක්ෂකයෙක් වෙන්න පුළුවන්. මොහොතේ ඕන මොහොතේ ෆිල්ම් අන්ඩර්වර්ල්ඩ් ෆිල්ම් කරන්න පුළුවන්. YouTube කරන්න පුළුවන් මොහොතේට ඕන කරන්න තේරෙනවද? ඒ හිට් එක වැඩි. ඒතර අපි මොහොතේ ගැන දකින්න මේ කෝණය වෙනස් කරලා පොඩ්ඩක් මීටර වඩා මොහොතට ගියොත් මම හිතනවා අපි හැම දූල පුතාකටම මේ ගැන ඉතා සතුටින් ඉගෙනගෙන ඉතාමත් ප්‍රීතිමත් වෙයි කියන හොඳට අත්දැකීම් එක්ක හරි සතුටින් මේ තමන්ගේ ජීවිකා කරගන්න පුළුවන් කියලා මම හිතනවා. එතකොට ගෞතමනි දැන් මේවටම අදාළ වෙන පාසල් වෙනම තියනවාද ඉගෙන ගන්න? ඔව් දැන් රුහුණු විශ්වවිද්‍යාලයේ තියෙන වෙනම දේවර සාගර විද්‍යා තාක්ෂණ පීඨයක් තියෙනවා. පාසල් කාලය තුල පාසල් කාලේදී අපිට අනිවාර්යෙන් අර සාමාන්‍ය අපිට ඕන අපි කියන දැනුම ඕන. දැන් අලුතින් සාගර විද්‍යාව කියනවා පොඩි මම දන්න විදිහට විෂය නිර්දේශන ටික එකතු වෙනවා. නමුත් අර දැනුමත් එක්ක උසස් පෙළ පැන්න ගමන් අපිට පුළුවන් ඔන්න සාගරේ පැත්තට යමු. මොකද පාසල් කාලේදී මොකද ගැන කියවලා පිහිනීම හදාගෙන කිවිදුම් කරන්න පොඩක් කරලා ඒ කියන්නේ ඒ ටච් එක අපේ කියන ඒ මොහොතත් එක්ක තිබුණු සම්බන්ධකම පාසල් කාලේ හදාගත්තා නම් උසස් පෙළ පැන්න ගමන් අපිට පුළුවන් කෙලින් මේ ඒකට බැඳුණු දෙයකට යොමු වෙන්න පුළුවන්. ඒතර එතෙන්දී ඕනකම තියෙන්නේ අම්මලා තාත්තලාට කියලා එයාලා ඒව දැනුවත් කරගෙන එයාලා ආශිර්වාදය අරගෙන මොහොතට ආවනම් ඒ කියන්නේ ඒ මොහොතේ තියෙන ඕ දැනුම කියවලා දැනගත්තා නම් එතන මම හිතන්නේ ඒ අපිට තරංගයක් ඕනේ නැහැ නිතින්ම අපිට හොඳ පාරක යන්න පුළුවන් මොහොතට. එක්කනේ යාළුවනේ අපි පොඩි කාලේ ඉඳන් දන්නේ අපි වෛද්‍යවරියෙක් වෙනවා ඉංජිනේරුවෙක් වෙනවා කියලා. නමුත් ඊට වඩා වටින සේවාවන් කොච්චර නම් තියනවද? ඉතින් ඔයාලත් උත්සාහ කරන්න කැමති නම් මොහොතට
ඉතින් මේ කරුණු මත ඔයාලටත් පුළුවන් ඒ ඉදිරියට සාගරය හා සම්බන්ධ වෙන්න. ඉතින් ගුරුතුමනි දැන් අපි මේ සාගරයේ සුන්දරත්වය පිළිබඳව හැමෝම කතා කරනවා. ඉතින් මේ සුන්දරත්වය නිසා ගොඩක් අය කියන්නේ මේ කොරල් පාර හැම ආරක්ෂා කරගන්න අපිට මුහුදු වලට කුණු කසල දාන්න එපා. මුහුදු ද්‍රව්‍ය දාන්න එපා. එපමණයි කියන්නේ අපිට මේ දේවල් සමහර විට හදාගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි අපි නොදැනුවත්ම කරන වැරදි තියනවාද සාගරයට? අනිවාර්යයෙන් මම ආයෙත් මෙන්න මේ මගේ චාරය මේ ගියොත් මෙතන ලංකාවේ ගොඩක් තැන්වල අපි දන්න වෙරළ කලාපයේ තියෙන කුණු වලින් 90ක් විතර එන්නේ ගොඩබිම්. ඒ කොහොමද එන්නේ? ගොඩබිම් තියෙන කුණු කොහොමද? ගංගා වලින් සාල ඒවෙන් තමයි එන්නේ. එතකොට අපි ඉන්නේ ජීවත් වෙන්නේ කුරුණෑගල වෙන්න පුළුවන්. අනුරාධපුරේ වෙන්න පුළුවන්. අපි සම්මාදන් වෙනවා කඩුවෙල වෙන්නත් පුළුවන්. නේද? එතකොට අපි අපේ මුළු තැන්ගේ නයින් කරන තෙල් පොඩ්ඩේ කියන්නේ අපි බත් කාලා අත හොදලා එන තෙල් ටිකත් එන්නේ මුහුදට. අවසාන වශයෙන්. එතකොට අපි කොහේ හිටියත් මුහුද දූෂණය කරන්න සම්මාදන් වෙනවා. අපි ගෙදරදී අපි මදුරුවන් මරන්න මොකක් හරි රසායනික ද්‍රව්‍යයක් භාවිත කරනනම් කැරපොත්ත මරන්න රසායනික ද්‍රව්‍යයක් භාවිත කරනනම් ඕකත් එන්නේ මුහුදට. ඒතර වෙරළ කලාපයේ තියෙන ජලයෙන් ගොඩක් වෙලාවට ඒක නයිට්‍රේට් ප්‍රමාණය වැඩි, ෆොස්ෆේට් ප්‍රමාණය වැඩි, ඒ වගේම ඒකේ තියෙන බැර ලෝහ ප්‍රමාණය වැඩි. ඒතර අපි දන්න වෙරළ කලාපයේ තමයි මුහුදු තුන තියෙන්නේ. මුහුදු තුන කියන්නේ මුහුදේ තියෙන තනකොළ වර්ගයක්. ඊට පස්සේ තමයි වෙරළ කලාපයේ තමයි කොරල් පර තියෙන්නේ. ඒ නිසා අපි කරන දේ නිසා අපි ගෙදර මට නිවෙස් මට්ටමින් දැනනොත් එහෙමයි. කරන දේ නිසා මුහුදට අපි ගොඩාක් අනර්ථයක් කරන්නේ. ඒතර මෙන්න මේක දැනගන්න අපි හැකිතාක් අපෙන් වෙන්න පුළුවන් දූෂණ තත්ත්වය අඩු කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් අපි අර පරිසර හිතකාමී ජීවන රටාවකට ගියොත් අපිට පුළුවන් මේ තියෙන මුහුද ගොඩක් ආරක්ෂා කරගන්න. ඉතින් යාළුවනේ මේ පරිසරය හරිම සුන්දරයි, හරිම අපූර්වයි. අපිට ගොඩක් දේවල් ලබා දෙන පරිසර පද්ධතිය. ඒත් ළමෙක් විදියට අපි ආරක්ෂා කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට ගතුමනි දැන් අපිට කාල වෙලාවක් තියෙන හින්දා කොහොමද අපි මේ දේ ආරක්ෂා කරගන්නේ කියන එක දැනගත්ත නිසා මට අහන්න හිතුණා දැන් මුහුදු වෙරළ ගැන කතා කරනකොට අපි හැමතිස්සෙම කතා කරන්නේ කොරල් පර ගැනනේ. ඇත්තටම කොරල් පර වලින් මොනවාද කරන්නේ මේ රටකට වෙරළට මොකක්ද තියෙන ප්‍රයෝජනේ? කොරල් පරයක් කියලා අපි කියන්නේ වෙරළ කලාපයේම තියෙන වෙනමම අපි කියන වේදිකාවක් කියලා කියනවා. වේදිකාවක් කියලා කියන්නේ අපි දන්නවා අපි යන රේල්වේ අපි යනවා දුම්රිය ස්ථානයකට. දුම්රිය ස්ථානයේ තියෙන වේදිකාවක් නේ. ඒ කොරල් පරයත් අන්න ඒ වගේ මුහුදු පතුලෙන් උඩට ආපු වේදිකාවක්. ඒතකොට ඒ වේදිකාවත් උඩ තමයි අර කොරල් අපි කියන කොරල් වර්ග හැදිලා තියෙන්නේ. වෙරළ කලාපයට මේ තියෙන වෙරළ කලාපය වෙරළනේ, වැලි වෙරළ. මේ තියෙන ඊට සමාන්තරව තියෙන කොරල් පරයක් මේ තියෙන්නේ. මං හිතන්නේ. ඒතර මේ කොරල් පරේ වෙරළ කලාපය සහ මුහුද අතර තියෙන බාධකයක්. ඕක අපි කියනවා නිකන් අර වේදිකාවක්. ඝන වේදිකාවක්. ඒතර මුහුදෙන් එන රැළ අපි හිතන මේ රැළ එක්ක මම කියන්නේ සූර්ය ශක්තිය දැන් එන්නේ රැළ හරහානේ එන්නේ මම ඉස්සර කිව්ව රැළත් එක්ක ශක්තියක් එන්නේ. ඒතර ශක්තිය ඔක්කොම උරාගන්නේ කවුද? කොරල් පරේ වගේ. ඒතර ඒ කොරල් පරේ තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? මේ රැළ ඔක්කොම බිඳෙන්නේ වෙරළ කලාපේ. ඒක වෙරළ කලාපේ කාදරේ වෙන්න පුළුවන්. ඒතර මේ වෙරළ කලාපය ආරක්ෂා කරන පවුරක් ඉදිරියට. ඊට පස්සේ එතනින් ඒ කොරල් පරෙන් ඇතුළේ පැත්ත බලන්න අපි මේ තියෙන මේ ප්‍රදේශය අපිට කොරල් කලපුව මේකට අපි කියන්නේ කොරල් ලැගූන් නෑ මේ තියෙන්නේ. එතන මෙතන අපිට නාන්න පුළුවන්, කිමි දෙන්න පුළුවන්, සත්තු බලන්න පුළුවන්, පරිශන කරන්න පුළුවන්, මාළු අල්ල ගන්න පුළුවන්. එතන කොරල් කලපුව. ලස්සන කොරල් කලපුව හදනවා මේ කොරල් පරයක් තිබෙන නිසා. ඒතර මේක තමයි ප්‍රධාන කොරල් පරේ තියෙන ප්‍රධාන වාසිය අපිට. ඊට මේ තියෙන්නේ අර කොරල් පරේ අර වේදිකාවේ ඇතුළට ගියට පස්සේ පේන හැටි මේ ඔය තියෙන කොරල් ගහන කියලා අපි කියනවා. මේ තියෙනෙත් ඔය කොරල් කලපුව ඇතුළේ තියෙන කොරල් වර්ග. අතු බෙදෙන කොරල් තියෙනවා අපි කියන ටේබල් කියන්නේ නැත්නම් මේසයක් වගේ කොරල් තියෙනවා මොලයක් වගේ කොරල් තියෙනවා මම ඒ ගැන වෙනම කතා කරමු දවසක. ඒතර ඒ කොරල්. ඒතර අපි දන්නවා මේ තියෙන කොරල් පරයක් අර අපි කියන බාධි අවස්ථාවේදී කොරල් පරය මතුවෙලා දැන් තියෙනවා. දැන් මේක උඩ මේ තියෙන ජීවි කොරල් මේ තියෙන මේ තියෙන මල්මලගේ ජීවි කොරල්. ඒතර මේ කොරල් දැන් හිතන්න මේකෙදි අපි කරන දෙයක් තමයි ඔදූල පුදාලා කරන්නේ පික්නික් වෙරළට ගියට පස්සේ ඔන්න දැන් දැන් ඇවිදිනෝනේ. නේ? ඒකට මේ ඕගොල්ලෝ ඇවිදින්නේ කොහෙද මේ? කොරල් පර ජීවි කොරල් පර මත ඇවිදින්නේ නේ. එතකොට
තමන් තියෙන අඩියක් පාසා මේ සත්තු පාගල මරන්න ඕනේ අපි. නේ එතකොට කොරල් පර මත ඇවිදීම කියන එක ඉතාමත් පරිසර හිතකාමිනී පරිසර විනාශකාරී දෙයක්. හරිද? ඉතින් අපි දන්න කොරල් පරේ ඉන්න අර අපි කොරල් පරය හදන ජීවියා කවුද? අපි අහලා තියෙනව නේද? කොරල් බුහුභාව කියලා. මෙන්න මේ අපිට මේ ඩොට්ස් වගේ පේන්නේ කොරල් බුහුභාවයක්. හරිද? මේ බුහුභාව තියෙන්නේ අර කොරල් මේක ඇතුලේ. ඔය කොරල් පරේ ඇතුලේ හිමින් බලද්දි තමන්ගේ ඇහැට පේන හැටි. අර කොරල් බුහුභාව එළියට ආවට පස්සේ මේ ඊළඟ පේන්නේ මේ තියෙන කොරල් බුහුභාව එළියට ආවට හැටි. ඔය ඉතා කුඩා සතෙක් මලක් වගේ. ඒතර මෙයාගේ ඔය මේ ඇඟේ තියෙන අර ග්‍රාහික අපින ග්‍රාහිකා කියන ග්‍රාහිකා මැද තමයි තියෙන කට. ඔය බටිය වගේ තියෙන ඔක ඇතුළේ තමයි තියෙන මෙයාගේ ආහාර මාර්ග ටික තියෙන්නේ. ඒතර මේ කොරල් බුහුභාව සමහරකට හොඳට බැලුවොත් ඉතින් මුහුද යට ගිහිල්ලා පොඩියට බලා ගන්න පුළුවන්. ඉතින් අපි වල තියෙන අපි දන්නේ නැහනේ. ඒත් අපි මුහුද යට කොරල් බුහුභාව දැක්කත් නොදැක්කා වගේ කියනවා. නේ? ඒතර මේ තමයි අපිට ඔන්න කොරල් ලෝකයේත් අර වගේ මාර විචිත්‍රයි. මුහුද දූෂණයත් වීමත් එක්කම මේ කොරල් පර දූෂණය වීමට දැන් පටන්ගෙන තිබෙනවා. එතකොට අපි අහලා තියෙනවා මේ දූෂණය වීමත් සමග මුහුදේ මේ කොරල් පර අඩුවීමත් සමගම මුහුදේ මල කලාප බිහි වෙනවා කියලා. මියගිය කලාප බිහි වෙනවා කියලා. ඇත්තද මේ ගුරුතුමනි මේ කතාව? කොරල් පර විනාශ වෙන්න එක හේතුවක් තමයි දේශගුණික පරයාස එකක්. අනිත් තමයි අපි අතින් වෙන අපි කරන දීවර කර්මාන්තයෙන් වෙන හානිය. තව එකක් තමයි අයිතර ගෙදරින් ප්‍රශ්නේ. අපි ගෙදරින් අයින් කරන දූෂිත ජලය. ඔගේ මම කිව්වා නයිට්‍රේට් ෆොස්ෆේට් තියෙන එක කිව්වනේ. ඒතර නයිට්‍රේට් ෆොස්ෆේට් කියන ඒවා වැඩි වශයෙන් මුහුදට ගියාට පස්සේ මුහුදේ නයිට්‍රේට් ෆොස්ෆේට් ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒතර මුහුදේ නයිට්‍රේට් ෆොස්ෆේට් ප්‍රමාණය වැඩි වුණා කියන්නේ මොකද්ද වෙන්නේ? ඒ නයිට්‍රේට් ෆොස්ෆේට් කියන්නේ පොහොර. එතන ඔය පොහොරත් එක්ක එතන තියෙන නිෂ්පාදකතාවය වැඩි වෙනවා. නිෂ්පාදකතාවය වැඩි වුණා කියන්නේ මුහුදේ ප්‍රදේශවල ගොඩක් ප්ලවාංග හැදෙනවා. ප්ලවාංග ගොඩාක් හැදුණා කියන්නේ ප්ලවාංග වල ඝනත්වය වැඩි වෙලා ඒ ප්ලවාංග වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය එයාලට මදි වෙනවා. ඔක්සිජන් ප්‍රමාණය මදි වෙන පස්සේ ඒ ප්ලවාංග ටික ඔක්කොම එක සැරේට මැරෙනවා. හරිද? ඒ ඔක්සිජන් මදි. ඊට පස්සේ ඒ ප්ලවාංග ටික මැරුණාට පස්සේ වෙන්නේ එතනින් ඒවා අර අපි කුණු වෙනවා වගේ ඒ තත්ත්ව නිසා ඔතනින් හැදෙන හයිඩ්‍රජන් H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ් හැදෙනවා. ඔක විෂයි. ඒතර මුහුදේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඒ වගේම ජලයත් විෂයි. එහෙනම් ওই ප්‍රදේශයේ සත්තු එන්නේ නැහැ. අපිට ඔන්නෝ කලාප වලට අපි කියනවා මුහුදේ මල කලාප කියලා. ඩෙඩ් සෝන්ස් කියනවා. ඩෙඩ් සී කියන්නේ තව එකක්. මල මුහුද තියෙන්නේ තව තැනක. ඩෙඩ් සී එක. මේක ඩෙඩ් සෝන්. ඒතර වෙරළ කලාපේ ගොඩක් තැන් දැන් ඩෙඩ් සෝන් නේ. අර ඉදිරියට මල කලාප වලට පත්ව තියෙන ඒ තැන් වල එකක් තමයි ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඒ වගේම විෂ ගතිය වෙන සත්තු නැහැ. ඒතර ළඟදී හොයාගත්තා අපි බේ ඔෆ් බෙන්ගල් නැත්නම් මේ බෙන්ගාල බොක්ක ලංකාවේ ඊශාන දිග පැත්තෙන් මල කලාපයක් හොයාගත්තා. ඕකේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 64000ක්. ඒ කියන්නේ මුහුද ක්‍රමයෙන් මෙරි යනවා. මල කලාප කියන සංසිද්ධිය ඉස්සෙල්ලම හොයාගත්තේ සඳමිනි 1950 ගණන් වල. දැන් මේ දක්වා මේ මල කලාප වැඩි වීම 400ක්. කියන මුහුද ක්‍රමයෙන් මෙරි යන සමහර තැන්වල. එතන මේ මෙරි යනකොට අනිත් පැත්තේම අපි මුලදීම කතා කරගත්තා මේ මුහුදම තමයි අපි යැපෙන්නේ. එහෙනම් අපිටත් දැන් යම් කිසි දවසක එන ප්‍රශ්නයක් මුහුද මිය යාම නිසාම අපේ උෂ්ම ගන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපේ ආහාර ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. අපේ දේශගුණ රටාව වෙනස් වෙන්න පුළුවන් නේ. ඔන්න වගේ අපි නොදකින විනාශයක් මේ මල කලාප ඇතිවීම හරහා වෙනවා. නමුත් ඕකේ කවුද ඕක වැඩි පටන් ගත්තේ කවුද? ඔව් නොමායා. දැන් මේ කොරල් පර රීප්ලේස් කරන්න එහෙම නැත්නම් රිවයිව් කරන්න පුළුවන්ද? අපිට එම තාක්ෂණයක් තියෙනවද? ඔව් අපි ඕකට කියනවා කොරල් රෙස්ටෝරේෂන් කොරල් කියන්නේ ප්‍රතිස්ථාපනය කිරීම. අපි ඒකට සාමාන්‍යතාවට කියන කොරල් ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා. තව තැනකින් අරගෙන ජීවි කොරල් අරගෙන ගිහිල්ලා මැරිච්ච තැනක ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා. ඕක කරන්න පුළුවන්. ඕක කරන්න නම් අපි මෙහෙම ඒක දැනගෙන කරනවා. නොදැන කරොත් ඕක ගොඩක් තියෙන කොරල් පර ටිකත් විනාශ කරනවා. අද නම් අපි වටිනා දේවල් ගොඩක් දැනගත්තා. දැනේ තව නම් ගොඩක් දේවල් තියෙනවා දැනගන්න. ඒත් කාල සීමාව නම් සීමිතයි. ඉතින් ගුරුතුමනි ඇත්තටම ගොඩක් දේවල් අපි දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මුහුද ගැන සාගරය ගැන ගොඩක් දේවල්. ගුරුතුමනි
අපිට වැඩසටහන නම් අවසන් කරන්න වෙලා ඇවිල්ලා ඊට කලින් මම කැමතියි දැනගන්න අවසාන වශයෙන් අපේ යාළුවන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද කියලා. අවසාන වශයෙන් මම කියන්නේ මුහුද කියන අලුත් තැනක් නෙවෙයි, බය වෙන තැනක් නෙමෙයි. මුහුද කියන්නේ අසිරිමත් තැන. මම දන්නවා අපි ඔයගොල්ලෝ විනෝදාංශ වශයෙන් මොනව කරන ගොඩක් දේවල් කරනවා ඇති. නමුත් විනෝදාංශයක් විදිහට මුහුදට ගියොත් කෙනකන ගියොත් මුහුදට මම දන්නවා අයිත් එයා එතනින් මුහුද අතරින්නේ නැහැ. ඒ නිසා මම සියලු දෙනාටම ආදරින් ඉල්ලන්නේ දුවාල පුතලාට මුහුද ගැන ඉගෙන ගන්න. මුහුද ගැන අපි නොදකින්න රැකිරක්ෂා අනාගතයක් අපිට තියෙනවා. අපේ රටේ නුමාය කිව්වා වගේ රටේ පිහිටීම අනුව මුහුද අපේ අනාගතයේ තියෙන්නේ අපේ සම්පූර්ණ රටේ අනාගත ආර්ථිකය තියෙන මුහුද මත. අපි කියනවා ඕෂන් බේස්ඩ් ඉකොනොමි එකක් තියෙන අපිට. ඒ නිසා මෙතෙන්ට යන්න අපි දැන් ඉඳලා රටක් හැදෙන්න අපි රටක් පෙළ ගහන්න ඕන. එහෙනම් මුහුද ඉගෙනගෙන මුහුද ගැන මේ තියෙන අවස්ථා හොයාගෙන ඒ තැන් වලට අපි ගියයි කියන්නේ රැකිරක්ෂා එන කාලට ඉන්නෝ කට්ටිය. නුමා යවන්න පුළුවන්, මට සලමිනි යවන්න පුළුවන්, ඉස්සර යවන්න පුළුවන්. නමුත් තාමත් අපි ප්‍රිපෙයාර්ඩ් නැත්තම් මේකට. ඒ රැකිරක්ෂා බිහි වෙන කාලට එන්නේ පිටරට කට්ටිය. අපිට ඩොලර් සහ විදේශ විනිමයකින් හම්බ කරන්න පුළුවන් සල්ලි යන්නේ පිටරටකට. එදාට මේ රට මෙහෙම තියේවි. රට හදන්න නම් අපි අනිවාර්යෙන් අපි ප්‍රිපෙයාර් වෙලා මේ තැන් වලට අපි දැන් සෙට් අපේ සුසුකම් හදාගෙන ගියොතින් අර තැනට එන්න පුළුවන්. ඒ වගේම අපි මොකද දූෂණය පැත්තට ගියොතින් අපි නිවස් මට්ටමෙත් පංකුවත් කරනවා. එතකොට අපින් වෙන පරිසර හානිය අඩු කරගත්තොතින් ඒ හරහාත් අපිට මොහොතට ලොකු සෙතක් කරන්න පුළුවන්. අන්නේ ඕ ටික දැනගෙන දැනට අපි තව කතා කරන්න ඉන්න නිසා දැනට ඕ ටික කරගත්තා හොඳටම ඇති කියලා මම විශ්වාස කරනවා. ඔය යාළුවනේ ගුරුතුමා කියපු දේවල් හොඳට මතක තියාගන්න. ඔයාලත් උත්සාහ කරන්න සාගරයත් එක්ක එකතු වෙන්න. ඉතින් ගොඩක් දේවල් අපිටත් තියෙනවා තව කතා බහ කරන්න. ඉතින් අපි තවත් දවසක මේ කොරල් පාර තව සමුද්‍ර ගැන බොහෝ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් යාළුවනේ අදට අපි සමුගන්නවා. ඔයාලට සුබ සතියක් ප්‍රාර්ථනා කරමි. හැමෝටම සුබ සතියක්. අයබෝවන්. කිචි පිචි තාලෙන් උදයයි සුපි පෙන්නේ ගුමු ගුමු නාදින් කිචි පිචි තාලෙන් උදයයි සුපි පෙන්නේ කඳු දෙක අතරින් සූර්ය කුමරා ඉඳහි මෙහියේ නින්නේ පිරිසුදු පාටින් දිවිසී නැමෙනි මගේ සුදු පොඩි නන්නේ ආසෙන් යන්නට සැරසෙන මේ අද පළවෙනි දවසේදී පිටි පිටි